සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගටිකාරෝ රට්ඨපාලෝ මඛාදේවෝ මధుරියං බෝධි අංගුලිමාලෝ ච පියජාතං බාහිතිකං ධම්මචේතිය සුත්තං ච දසමං කන්න කත්තලං තී. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේත් වෙනදා වගේම පුරුදු වේලාවට සූත්‍ර ධර්ම විවරණ ධර්ම දේශනා මාලාවේ මීළඟ අදට නියමිත ධර්මානුශාසනාව වෙනුවෙන් තමයි හැම දිනාම මේ විදිහට එකතු පාදා වෙලා ඉන්නේ. විශේෂයෙන්ම මුලින්ම අපි හැමදෙනාම වෙනදා වගේම පුණ්‍යානුමෝදනා කරමු. මේ විදිහට සූත්‍ර ධර්ම අනුපිළිවෙලින් අඛණ්ඩව අපිට ශ්‍රවණය කරන්න, මේ විදිහට දේශනා සිද්ධ කරන්න අවස්ථාව ලැබෙන්නේ බොහෝ දෙනාගේ කැපකිරීම නිසා. එතකොට මේ ධර්ම දාණය සිද්ධ වෙන්නේ බොහෝ දෙනෙක්ගේ අප්‍රමාණ කැපකිරීමත් එක්ක. එතකොට කළගුණ දන්න අපි ඒ හැම දෙනාටම මුලින් ආශිර්වාද කරමු, සෙත් ප්‍රාර්ථනා කරමු. විශේෂයෙන්ම මේ දේශනා මාලාව සඳහා මූලික මෙහෙයවීම් කටයුතු සිද්ධ කරන, මූලික අනුශාසනා සිද්ධ කරන ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේටත්, ඒ වගේම ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් තවත් විවිධාකාරයෙන් දායකත්වය ආදිය සපයමින් මේ සඳහා විවිධාකාරයෙන් උදව් උපකාර කරන හැම දෙනාටමත් මේ ධර්මයේ තුල අපිට නිරත වෙන්න, ධර්මයේ මනාව ශ්‍රවණය කරන්න, ඒ වගේම ධර්මානුධර්ම ප්‍රතිපත්තියට, ධර්මානුධර්ම ප්‍රතිපදාව මනාව පූර්ණය කරන්න මේ ලබා දීලා තියෙන අවස්ථාව, ඒ හැම දිනාම කැපවෙමින් මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ තුලින් රැස්වෙන අප්‍රමාණ පුණ්‍ය ශක්තියේ හැම දිනාටම පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත්, ජයමග රූපවාහිනී කාර්ය මණ්ඩලයට, තවත් විවිධාකාරයෙන් මේ සඳහා උපකාර කරන හැම දෙනාටම තම තමන්ගේ ජීවිත සාර්ථක කරගෙන, සසර සුවපත් කරගෙන, උතුම් වූ ධර්මාවබෝධයේ පිණසම මේ කුසලය ඒ හැම දෙනාටම හේතුපකාරී වේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ඒ විදිහට හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරමින් අද දවසට නියමිත ධර්මානුශාසනාව පිළිබඳ අවධානය යොමු කරමු. පින්වත්නි, අද දවස වෙන් වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකේ 4 වෙනි වග්ගය වන රාජ වග්ගය හඳුන්වා දීම සඳහා. එතකොට රාජ වග්ගය, වග්ගය කියලා හඳුන්වන්නේ සූත්‍ර ධර්ම කිහිපයක් එකතු කරලා තියෙන තැන ඔන්න වග්ගය කියලා හඳුන්වලා තියෙනවා. එතකොට මේ මජ්ක්‍ධිම නිකායේ බොහෝ විට සූත්‍ර දේශනා 10 බැගින් කොටස් කරලා තියෙනවා. ඒතර මජ්ක්‍ධිම නිකායේ සියලු සූත්‍ර දේශනා 152යි 10 බැගින් කොටස් කරලා එක්තරා කොටසකදී විතරක් සූත්‍ර දේශනා 12ක් ඇතුළත් වෙනවා. එහෙමයි 152 ගොඩවල් විදිහට බෙදලා තියෙන්නේ. එතකොට මේ විදිහට වග්ග ඒ සූත්‍ර දේශනා 10 බැගින් කොටස් කරද්දී සූත්‍ර දේශනා 10ක එකතුවක් වග්ගයක් විදිහට හඳුන්වලා තියෙනවා. ඒ වගේ වග්ග ගණනාවක්ම ඇතුළත් වෙනවා. අද දවසේ අපිට නියමිත වෙන්නේ ඒ අතරින් එක්තරා වග්ගයක් වන
රාජ වග්ගයේ ඇතුළත් සූත්‍ර දේශනා මොනවද කියලා හඳුන්වා ගන්න. එතකොට පින්වත්නි මේ වෙනකොට මේ පින්වතුන්ට අවස්ථාව ලැබුණා මේ සූත්‍ර ධර්ම දේශනා මාලාව තුළ මේ වෙනකොට සූත්‍ර දේශනා 80ක්ම විකාශය වෙලා අවසానයි. එතකොට මේ හෙට ඉඳන් ආරම්භ වෙන්නේ 81 වෙනි දේශනාවේ සිට 81 වෙනි සූත්‍ර දේශනාවේ ඉඳන් තමයි හෙට ඉඳන් දහම් අනුශාසනා පැවැත්වෙන්නේ. එතකොට මේ වෙනකොට සූත්‍ර දේශනා 80ක් අඛණ්ඩව විකාශය වුණා. පොහෝ දිනවල හැරෙන්න, විශේෂ දිනවල හැරෙන්න දිනපතා මේ දේශනා මාලාව පැවැත්ුණා. ඒක බොහෝම බාර දූර කාර්යයක්. ඒ නිසාමයි අපි මේ සඳහා කැප වෙන හැම දිනාටම හැම අවස්ථාවෙම පුළුවන් හැම අවස්ථාවෙම සෙත් ප්‍රාර්ථනා කරන්නේ. මේ බාර දූර කාර්යය දැන් අඛණ්ඩව සිද්ධ වෙලා අද දවස වෙනකොට සූත්‍ර දේශනා 80ක් විකාශය වෙලා අවසానයි. එතකොට අද දවසේ નિયમિત වෙන්නේ හෙට සිට ආරම්භන සූත්‍ර දේශනා අයත් රාජ වග්ගය පිළිබඳ යම්කිසි හඳුන්වා ගැනීමක් කරගන්න. පින්වත්නි මේ වෙනකොට මේ පින්වතුන්ට හොඳට පුරුදු ඇති මජ්ක්‍ධිම නිකායේ සියලු ධර්ම දේශනා සියලු සූත්‍ර දේශනා 152යි. සියලු සූත්‍ර දේශනා 152යි. ඒ අතරින් 81 වෙනි සූත්‍රයේ සිට 90 දක්වා සූත්‍ර දේශනා 10. 81 සිට 90 දක්වා සූත්‍ර දේශනා 10 මේ රාජ වග්ගය තුල තමයි ඇතුළත් වෙන්නේ. රාජ වග්ගය තුල එහෙනම් සූත්‍ර දේශනා 10ක් ඇතුළත්. ඒ දේශනා ඒ සූත්‍ර 10ම නාමිකව සඳහන් කළොත් රාජ වග්ගය තුල මුලින්ම සඳහන් වෙන්නේ ගටිකාර සූත්‍රය. ඉන් අනතුරුව රට්ටපාල සූත්‍රය, මකාදේව සූත්‍රය, මధుර සූත්‍රය, බෝධිරාජ කුමාර සූත්‍රය, අංගුලිමාල සූත්‍රය, පියජාතික සූත්‍රය, බාහිතික සූත්‍රය, ධම්මචේතිය සූත්‍රය සහ අවසාන වශයෙන් කන්න කත්තල සූත්‍රය. ඔන්න නාමිකව සඳහන් කරපු සූත්‍ර දේශනා 10 තමයි රාජ වග්ගය තුල ඇතුළත් වෙන්නේ. පින්වත්නි මේ වග්ගය රාජ වග්ගය කියලා හඳුන්වලා තියෙන්නේ ඇයි කියන කාරණාව හොයලා බලද්දී තේරෙනවා මේ දේශනා බොහොමයක රජවරු සම්බන්ධයි. දැන් මේ පින්වත්නි දැන් මේ සූත්‍ර දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දහම් කාරණා අද අපිට හම්බ වෙන්නේ මේ ත්‍රිපිටක පොත් හරහානේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනා අතීත මහතෙරුන් වහන්සේලා විසින් මනාව කොටස් කරලා දැක්වුවා. ඒ දේශනා මනාව බෙදා දක්වලා වග්ගාදියට ඇතුළත් කරලා තමයි අද අපිට ලැබිලා තියෙන්නේ. එතකොට උන්වහන්සේලා බලන්න මේ සූත්‍ර දේශනා කොටස් වලට වෙන් කරද්දී ඒ සඳහා නිසි ක්‍රමවේද අනුගමනය කරලා තියෙනවා. එතකොට මේ රාජ වග්ගය තුල විශේෂයෙන්ම ඇතුළත් වෙලා තියෙන වැඩිපුරම රජවරු හා සම්බන්ධ සූත්‍ර දේශනා. දැන් විශේෂයෙන්ම රාජ වග්ගයේ මුලින්ම ඇතුළත් වෙන ගටිකාර සූත්‍රය ඒ ගටිකාර සූත්‍රය තුල විශේෂයෙන් රජ කෙනෙක් සම්බන්ධ නැහැ. දැන් පොදුවේ සූත්‍ර දේශනා 10ක් ඇතුළත් වෙනවා. ඒ 10න් බොහොමයකට රජවරු සම්බන්ධයි. බොහොමයකට. රාජ වග්ගයේ සූත්‍ර දේශනා 10ටම රජවරු සම්බන්ධ නැහැ. නමුත් 10න් වැඩි ගණනකට රජවරු සම්බන්ධයි. එතකොට ඒ විදිහට බැලුවොත් ගටිකාර සූත්‍රයට රජ කෙනෙක් සම්බන්ධ නැහැ. නමුත් රට්ටපාල සූත්‍රයට රජ කෙනෙක් සම්බන්ධයි. මකාදේව සූත්‍රයටත් ඔන්න විශේෂයෙන් රජ කෙනෙක් සම්බන්ධ නැහැ. නමුත් මధుර සූත්‍රයේදී රජ කෙනෙක් විශේෂයෙන් සම්බන්ධ වෙනවා. ඔන්න එතකොට රජ කෙනෙක් සම්බන්ධ වෙනවා රට්ටපාල සූත්‍රයටත් මధుර සූත්‍රයටත්. ඒ වගේම බෝධිරාජ කුමාර සූත්‍රයේදීත් රාජ කුමාරයෙක් සම්බන්ධයි. එතකොට ඔන්න රජවරු සම්බන්ධ දේශනා 3ක් හම්බ වෙනවා. ඊළඟට අංගුලිමාල සූත්‍රයේදීත් විශේෂයෙන් රජ කෙනෙක් සම්බන්ධ නැහැ. ඊළඟට සඳහන් වෙන පියජාතික සූත්‍රයේදී කොසල් රජතුමා සම්බන්ධයි. එහෙනම් රජවරු සම්බන්ධ තවත් දේශනාවක් තියෙනවා. බාහිතික සූත්‍රයේදීත් කොසල් රජතුමා සම්බන්ධයි. ධම්මචේතිය සූත්‍රය සහ කන්න කත්තල සූත්‍රයේත් කොසල් රජතුමා සම්බන්ධයි. එහෙනම් හොඳට බලද්දි තේරෙනවා මේ සූත්‍ර දේශනා 10 ඇතුළත් කරලා
තියෙන මේ වග්ගය රාජ වග්ගය කියලා හඳුන්වලා තියෙන්නේ 10න් වැඩි ප්‍රමාණයක්. මේ වග්ගය තුල ඇතුළත් සූත්‍ර දේශනා 10න් රට්ටපාල සූත්‍රය, මధుර සූත්‍රය, බෝධිරාජ කුමාර සූත්‍රය, පියජාතික සූත්‍රය, බාහිතික සූත්‍රය, ධම්මචේතිය සූත්‍රය, කන්නකත්තල සූත්‍රය. 10න් 7ක්. රාජ වග්ගය තුල ඇතුළත් වන සූත්‍ර දේශනා 10න් 7ක් රජවරු සම්බන්ධයි. එහෙනම් වැඩි ප්‍රමාණයක් රජවරු හා සම්බන්ධ දේශනා ඇතුළත් වෙන නිසා මේ දේශනා 10 ඇතුළත් වග්ගය රාජ වග්ගය කියලා හඳුන්වලා තියෙනවා. පින්වත්නි මේ රාජ වග්ගය තුල ඇතුළත් දේශනා දැන් හෙට සිට අහන්න ලැබෙන්නේ මේ දේශනා 10. රාජ වග්ගය තුල ඇතුළත් දේශනා ඊටාම වැදගත් දහම් කරුණු වලින් සමන්විතයි. කලින් දැනගත් දේශනා ඒ වගේම වැදගත් දහම් කරුණු හෙළිදරව් කරනවා. ඒ වගේම මේ රාජ වග්ගයත් සුවිශේෂී වෙනවා. හේතුව රාජ වග්ගයේ ඇතුළත් වන සූත්‍ර දේශනා පිළිවෙලින් සාකච්ඡා කරොත් කාලානුරූපව රාජ වග්ගයේ මුලින්ම ඇතුළත් වෙන්නේ ගටීකාර සූත්‍රය. පිළිවෙලින් ගත්තොත් මජ්ක්‍ධිම නිකායේ 81 වෙනි සූත්‍රය, රාජ වග්ගයේ ගත්තොත් පළවෙනි සූත්‍රය ගටීකාර සූත්‍රය. බොහෝ පින්වතුන්ට මේ ගටීකාර කියන නම සිහිපත් වෙයි. ගොඩක් අහලා පුරුදු නමක්. මේ ගටීකාර සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත කතාවක් සඳහන් වෙනවා. දැන් අටුවාවේ සඳහන් කරලා තියෙනවා. අටුවාවේ පින්වත්නි ඒ වග්ගයන්හි ඇතුළත් වන දේශනා. මජ්ක්‍ධිම නිකායේ ලියවෙච්ච අටුවා ග්‍රන්ථ තුල මේ වග්ග පිළිබඳව කෙටි කාරණා කෙටියෙන් ඒ වග්ගයේ ඇතුළත් වන සූත්‍ර දේශනා පිළිබඳ කෙටියෙන් දක්වලා තියෙනවා. ඒ අටුවාවේ ආරම්භක කොටස් වල. ඒතර අටුවාවේ සඳහන් වෙනවා රාජ වග්ගයේ මුලින්ම සඳහන් වෙන ගටීකාර සූත්‍රය තුල ඇතුළත් වෙන්නේ බුදුරදුන් විසින් සිය පූර්ව ජන්මයක විවරණයක් කරමින් කාශ්‍යප බුදුන්ගේ පරම සේවක වේහලිංග නිවැසි ගටීකාර නම් කුඹල්කරුගේ ගුණ ගැන දැක්වේ. බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ අතීත ජීවිත කතාවක් මේ ගටීකාර සූත්‍රයෙන් හම්බ වෙනවා. දැන් පින්වත්නි සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත අපිට මුණ ගැහෙන්නේ ජාතක කතා තුල. ජාතක පාළියේ. නමුත් ඇතැම් සූත්‍ර දේශනා තුල බුදුරජාණන් වහන්සේගේ අතීත ජන්ම අතීත ජීවිත පිළිබඳ සඳහන් වෙන අවස්ථා තියෙනවා. මේ ගටීකාර සූත්‍රයේ ඒ සූත්‍ර වලට එක උදාහරණයක්. ගටීකාර සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේ එක්තරා දිනකදී ස්වාමින් වහන්සේලාත් සමගින් කොසල් දනව්වෙහි සැරිසරද්දී කෝසල ජනපදයෙහි සැරිසරන අතරතුර ආනන්ද ස්වාමින් වහන්සේට තමයි මේ දේශනාව සිද්ධ කළේ. උන්වහන්සේ කෝසල ජනපදයේ ස්වාමින් වහන්සේලාත් සමගින් සැරිසරද්දී එක්තරා තැනක නැවතිලා සිනහ පහල කළා. ළඟ හිටිය ආනන්ද ස්වාමින් වහන්සේ ඒකට හේතු විමසද්දී තමයි ආනන්ද ස්වාමින් වහන්සේ ආමන්ත්‍රණය කරමින් ඒ අතීත ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීමක් කළේ. පින්වත්නි මේ ගටීකාර සූත්‍රය දැන් හෙට දිනේ මේ පින්වතුන්ට සවිස්තරාත්මකව අහන්න අවස්ථාව තියෙනවා. හොඳට අහුම්කම් දෙන්නේ දේශනාවට. ඒ වගේම මේ පින්වතුන්ට මේ දේශනාව අන්තර්ජාලයෙන් පොත්පත් මාර්ගයෙන්ුත් අධ්‍යයනය කරන්න පුළුවන්. මේ ගටීකාර සූත්‍රය තුල තියෙන කතා පුවතක්. සත්‍ය සිදුවීමක්. අපේ බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් හෙළිදරව් කරන තැන. ගොඩාක් ප්‍රසිද්ධ කතාවක් මේක. බොහෝම ඉස්සර කාශ්‍යප බුදුන් වහන්සේගේ කාලේ සිද්ධ වෙච්ච කතාවක්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ අපේ බෝසතාණන් වහන්සේ ජෝතිපාල නමින් ඉපදෙනවා. ජෝතිපාල මානවකයා. එතකොට ඒ ජෝතිපාල මානවකයා සඳහන් වෙනවා ටිකක් උසස් කුලයේ කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ඒ කාලේ වැඩ හිටියේ කාශ්‍යප බුදුන් වහන්සේව හම්බ වෙන්න යන්න කැමැත්තක් දක්වලා නැහැ. ඒ කාලේ ගටීකාර කියලා කුම්භකාර පුත්‍රයෙක්. ගටීකාර කියන වළං හදන කෙනා. මේ ගටීකාර කියන පුද්ගලයාගේ අම්මයි තාත්තයි අන්ධයි. ඒ අම්මව තාත්තව පෝෂණය කරමින් ඊටාම ධාර්මික ජීවිතයක් තමයි ගටීකාර
කුම්භකාර පුත්‍රයා ගත කරලා තියෙන්නේ. මේ ගටිකාර කියන පුද්ගලයා තමයි පින්වත්නි කාශ්‍යප බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායක. දැන් අපි දන්න ගෞතම බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායක අනේපිඬු සිටුතුමානේ. කාශ්‍යප බුද්ධ ශාසනයේ අග්‍ර උපස්ථායක ධූරයේ දැරුවේ ඒ තනතුර ලැබුණේ මේ ගටිකාර කියන කුම්භකාර පුත්‍රයාට. ගටිකාර වළං හදන පුද්ගලයා. මේ ගටිකාර බලන්න පින්වත්නි සඳහන් වෙන විදිහට භාග්‍යතුන් වහන්සේට ඒ කාලේ බෝසතාණන් වහන්සේ මේ ධර්මයට නැඹුරු වෙන්න කැමැත්තකින් ඉඳලා නැහැ. නමුත් ගටිකාර වළං හදන කෙනෙක් ඒ දේශනාවේ සඳහන් වෙන විදිහට ජෝතිපාල මානවකයා. අපේ බෝසතාණන් වහන්සේ ටිකක් උසස් කුලේ. නමුත් ගටිකාර කියන්නේ පහත් කුලයක කෙනෙක්. නමුත් කොහොම හරි ගටිකාර මේ ජෝතිපාල මානවකයා උනන්දු කරනවා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේව මුණ ගැස්වන්න. පින්වත්නි මේ ගටිකාර සූත්‍රයේ සඳහන් වෙනවා එදා කාශ්‍යප බුදුරජාණන් වහන්සේව හම්බ වෙන්න යන අකමැත්තෙන් හිටිය අපේ බෝසත් ජෝතිපාල මානවකයා පස්සේ මේ ගටිකාර කියන පුද්ගලයාගේ මෙහෙයවීම නිසා බලකිරීම නිසා කාශ්‍යප බුද්ධ ශාසනයේ පැවිද්ද පවා ලබනවා. බලන්න එදා අපේ බෝසතාණන් වහන්සේට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච හැටි. ගටිකාර කියන පුද්ගලයා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙතව අපේ බෝසතාණන් වහන්සේව යොමු කළා. කල්යාණ මිත්‍රත්වය. අපි අද වඳින පුදන අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබිච්ච වටින අවස්ථාවක් මේ ගටිකාර සූත්‍රයේ කථානුසාරයෙන් දැක්වෙනවා. ඒ නිසා ගටිකාර සූත්‍රය තුල ඒ දහම් කරුණු කාරණා හෙට දවසේදී මේ පින්වතුන්ට අහන්න අවස්ථාව තියෙනවා. එතකොට රාජවග්ගයේ පළවෙනි සූත්‍රය බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් හෙළිකරන ඒ ගටිකාර සූත්‍රය. ඉන් අනතුරුව රාජවග්ගයේ දෙවෙනි සූත්‍රය රට්ටපාල සූත්‍රය. තවත් ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන් අතර ප්‍රසිද්ධ සූත්‍රයක් මේ රට්ටපාල සූත්‍රය. හේතුව තමයි රට්ටපාල සූත්‍රය තුල රට්ටපාල නම් ස්වාමින් වහන්සේ තමන් පැවිදි වුණේ මෙන්න මේ හේතු නිසා කියලා අවධාරණය කරපු තැනක් තියෙනවා. මම පැවිදි වුණේ මෙන්න මේ නිසා කියලා විශේෂ හේතු හතරක් සඳහන් වෙන රට්ටපාල සූත්‍රය තමයි රාජවග්ගයේ දෙවෙනි සූත්‍රය. එතකොට එහෙනම් මේ රාජවග්ගය කියන්නේ බොහෝ දෙනා දන්න ඒ වගේම ඊටාම වැදගත් දහම් කරුණු ඇතුළත් සූත්‍ර දේශනා සඳහන් වෙන වග්ගයක්. රාජවග්ගයේ රට්ටපාල සූත්‍රයේදී කුරු දේශයේ තුල්ලකොට්ටිත නියම්ගමේ විසූ රට්ටපාල කියන තරුණයා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා අරිහත්වයට පත්වීමේ කතාපුවත සඳහන් වෙනවා. රට්ටපාල කියන තරුණයා ගොඩාක් සැප සම්පත් තිබ්බ පවුලක ඉපදිලා හිටියේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අහලා මේ රට්ටපාල තරුණයාට පැවිදි වෙන්න හිතෙනවා. ඒ සඳහා භාග්‍යතුන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා තමන් පැවිදි වෙන්න කැමතියි කියලා, පැවිදි කරගන්න කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේදී මේ රට්ටපාල තරුණයාට කියනවා බුදුරජාණන් වහන්සේ කෙනෙක්ව පැවිදි කරන්න දෙමාපියන්ගේ අවසරය තිබුණොත් විතරයි. රට්ටපාල ගෙදර ගිහිල්ලා අම්මයි තාත්තගේ අවසරය ඉල්ලුවත් රට්ටපාල තරුණයාට දෙමාපියන්ගේ අවසරය ලැබෙන්නේ නැහැ. මේ රට්ටපාල කියන්නේ ගොඩාක් ධනවත් පවුලක කෙනෙක්. අම්මයි තාත්තයි රට්ටපාල තරුණයාට පැවිදි වෙන්න අවසර දුන්නේ නැහැ. නමුත් පින්වත්නි මේ රට්ටපාල සූත්‍රය හොඳට අහන්න ලැබුණොත් අධ්‍යයනය කරන අවස්ථාව ලැබුණොත් මේ පින්වතුන්ට හොඳට දැනෙයි. එදා රට්ටපාල තරුණයා ලොකු අරගලයක් කරනවා අම්මගේ තාත්තගේ කැමැත්ත අරගෙන පැවිදි වෙන්න. මොකද භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අම්මයි තාත්තේ කැමැත්ත අරන් ආවොත් තමයි පැවිද්ද ලැබෙන්නේ. රට්ටපාල තරුණයා ලොකු අරගලයක් කරනවා. එතකොට අනිද්දා දවසේදී රට්ටපාල සූත්‍රයේදී කරුණු විස්තරාත්මකව දැනගන්න පුළුවන්. ලොකු අරගලයක් කරලා කොහොම හරි අම්මගේ තාත්තගේ අවසරය අරගෙන රට්ටපාල තරුණයා බුද්ධ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා අරිහත්ත්වයටපත් වෙනවා. පස්සේ මේ රට්ටපාල ස්වාමින් වහන්සේ එක්තරා දිනක උද්‍යානයක වැඩ වාසය කරද්දී කෝරව්‍ය කියන රජතුමා මේ රට්ටපාල ස්වාමින් වහන්සේ ළඟට එනවා. කෝරව්‍ය රජතුමා රට්ටපාල ස්වාමින් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා දැන් මේ රජතුමාට පුදුමයි. රට්ටපාල ස්වාමින් වහන්සේ කියන්නේ ගොඩාක් තරුණ ස්වාමින් වහන්සේ නම.
කෝරාවේ රජතුමාට පුදුමයි මේ තරුණ මෙච්චර තරුණ කෙනෙක් ඇයි මේ පැවිද්දට ගියේ? මෙච්චර හොඳින් කාමයන් භුක්ති විඳින්න පුළුවන් වයසේදී මෙයා ඇයි පැවිදි වුනේ? කෝරාවේ රජතුමා ලොකු ප්‍රශ්නයක්. ඒ නිසාම කෝරාවේ රජතුමා රට්ටපාල ස්වාමීන් වහන්සේගෙන් විමසනවා ඔබ වහන්සේ පැවිදි වුණේ ඇයි? සාමාන්‍ය මේ තරුණ වයසේදී කෙනෙක් පැවිදි වෙන්න පුළුවන් විවිධ හේතු නිසා නේද? ඉතින් කෝරාවේ රජතුමා සඳහන් කරනවා දැන් විස්තරාත්මකව අනිද්දා දවසේ දැනගන්න පුළුවන්. කෝරාවේ රජතුමා කියනවා එක්කෝ තමන්ගේ නෑදෑයන්ගේ පිරිහීමක් නිසා. නැත්තම් තමන්ගේ මිල මුදල් වල මොකක් හරි හිඟතාවක් නිසා තමයි මේ වගේ වයසක සාමාන්‍ය කෙනෙක් පැවිදි වෙන්නේ. හැබැයි ඔයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා ඇයි පැවිදි වුනේ? ඔබ වහන්සේ ඇයි මේ තරුණ වයසේදී පැවිද්දට ගියේ? කෝරාවේ රජතුමා විමසනවා. ඒ වෙලාවේදී රට්ටපාල ස්වාමින් වහන්සේ වැදගත් කාරණා 4ක් සඳහන් කරනවා. ඒ කරුණු කාරණා පිළිබඳව හොඳට විස්තරාත්මකව අනිද්දා දවසේ දැනගන්න පුළුවන්. රට්ටපාල ස්වාමින් වහන්සේ සඳහන් කරනවා අපි හැමෝටම පොදු කාරණා 4ක්. අපි හැමෝටම පොදුයි. මේ ලෝකේ කවදාවත් තණ්හාවේ තෘප්තිමත් වීමක් නැහැ. මේ තණ්හාවට අපි දාස වෙලා වගේ. ඉල්ලන දේ දෙන්න වෙලා. කොච්චර දුන්නත් ඇතිවීමක් නැහැ. ඔන්න ඒ වගේ හේතු 4ක් කියනවා. මෙන්න මේ දේවල් දැනගෙන තමයි මට පැවිද්දට හිත නැමුනේ. අන්න. එතකොට රට්ටපාල ස්වාමීන් වහන්සේ මනාව පෙන්වා දෙනවා මට ජීවිතයේ ස්වභාවය වැටහුණා. තණ්හාවට අපි යහු වෙලා. ඒ වගේම කොච්චර මේ ඉඳුරම් පෙනෙව්වත් කවදාවත් තෘප්තිමත් වීමක් නැහැ. ඉවරයක් නැහැ. ආදී වශයෙන් හේතු කාරණා 4ක් සඳහන් කරනවා. එතකොට ඒ කරුණු කාරණා අනුව කෝරාවේ රජතුමාටත් ලොකු පැහැදීමක් ඇති වෙනවා. මේ රට්ටපාල ස්වාමින් වහන්සේ හොඳට දැනගෙනමයි පැවිද්දට ගිහිල්ලා තියෙන්නේ. කෝරාවේ රජතුමා තුලත් ලොකු හික්මීමක් සංවරයක් ඇති වෙනවා මේ කරුණු කාරණා ටික ඇහුවට පස්සේ. රට්ටපාල ස්වාමින් වහන්සේ මනාව පැහැදිලි කරලා දෙනවා කෝරාවේ රජතුමාට තමන් පැවිදුනේ මෙන්න මේ හේතු නිසා. එතකොට මේ විස්තරය ඊටාම පැහැදිලිව සඳහන් වෙනවා. කෝරාවේ රජතුමාට මේ කරුණු කාරණා දැනෙන්න කියලා දීපු හැටි සවිස්තරාත්මකව මේ රට්ටපාල සූත්‍රය තුල ඇතුළත් වෙනවා. ඒ නිසාමයි මේ රට්ටපාල සූත්‍රය බොහෝ දෙනා අතර ප්‍රසිද්ධ සූත්‍රයක් වෙන්නේ. ඒ වගේම රාජවග්ගයේ 3 වෙනි සූත්‍ර දේශනාව මකාදේව සූත්‍රය. මේ මකාදේව සූත්‍රය තුලත් සඳහන් වෙන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිත කතාවක්. බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් ගැන. එතකොට මේ රාජවග්ගයේ ගටිකාර සූත්‍රය පළවෙනි සූත්‍රය වෙච්ච ගටිකාර සූත්‍රය තුලත් බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් ගැන හෙළිදරව් වෙනවා. රාජවග්ගයේ 3 වෙනි සූත්‍රය වන මකාදේව සූත්‍රය තුලත් බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් ගැන හෙළිදරව් කිරීමක් තියෙනවා. කොහොමද බුදුරජාණන් වහන්සේ දවසක් මීලුනුවර වැඩම කරමින් ඉද්දි මීලුනුවර මකාදේව අඹවනේ. දැන් ජාතක කතා අතර මකාදේව ජාතකය කියලා සඳහන් වෙනවා මේ ගැන. මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන මකාදේව සූත්‍රය. මකාදේව සූත්‍රය නමින්. බුදුරජාණන් වහන්සේ මීලුනුවර මකාදේව අඹවනේ වැඩ වාසය කරද්දී දවසක් මකාදේව අඹවනේ උන්වහන්සේ සක්මන් කරමින් එක්තරා තැනක නැවතිලා සිනහවක් පහල කරනවා. ඒ වෙලාවේදී ළඟ හිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ විමසනවා ඔබ වහන්සේ සිනහවක් පහල කළේ ඇයි? ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳටම දැනන් හිටියා බුදුරජාණන් වහන්සේ සිනහවක් පහල කරනවා නම් ඒකට විශේෂ හේතුවක් තියෙනවමයි. බුදු කෙනෙක් කිසිම කාරණාවක් නැතුව සිනහවක් පහල කරන්නේ නැහැ. ඒ ගැන දන්න ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසද්දී උන්වහන්සේ දේශනා කරනවා ඒකට හේතුව. එතකොට ඒකට හේතුව දේශනා කරමින් උන්වහන්සේ සඳහන් කරනවා අතීතයේ අපේ බෝසතාණන් වහන්සේ මකාදේව රජතුමා වෙලා ඉපදිලා ඒ ගත කරපු විශේෂ කාල පරිච්ඡේදයක් ගැන. මකාදේව රජතුමා තමන්ගේ ඔළුවේ ඉදිච්ච කෙස් ගහක් මුලින්ම පළවෙනි ඉදිච්ච කෙස් ගහ ආපු දවසට
තමන්ට පෙන්වන්න කියලා තමන්ගේ කොණ්ඩේ කපන කරණවැමි පුද්ගලයාට කියලා තිබුණා. ඒ අනුව කරණවැමියා මකාදේව රජතුමාගේ හිසේ පළවෙනි ඉදිච්ච කෙස් ගහ දැක්ක ගමන් ඒ ගැන රජතුමාට කිව්වා. රජතුමා ඒ වෙලාවේ ජීවිතයේ ස්වභාවය තේරුම් අරගෙන තමන් දැන් වයසට යන්න පටන් අරන් කියලා හොඳට හිතට අරගෙන දැනිලා මේ ජීවිතයේ ස්වභාවය දැනිලා එදා පැවිද්දට යනවා. රජකම පුතාට බාර දීලා පැවිද්දට යනවා. පුතාටත් කියලා යන්නේ. මකාදේව අපේ බෝසත් රජතුමා පුතාටත් කියලා යන්නේ. ඔයත් කවදා හරි තමන්ගේ ඔළුවේ පළවෙනි ඉදිච්ච කෙස් ගහ දැක්කහම මං වගේම මේ වගේ පැවිද්දට යන්න. මම පටන් ගන්න මේ පුරුද්ද දිගටම මේ රජ පරම්පරාවේ පවත්වාගෙන යන්න කියලා පුතාටත් අවවාද කරලා එදා මකාදේව රජතුමා අපේ බෝසතාණන් වහන්සේ පැවිද්දට යනවා. පැවිද්දට ගිහිල්ලා ඒ කාලේ අනුව තාපසයෙක් විදිහට පැවිදි වෙන්නේ. ඒ කාලේ ස්වභාවය අනුව හොඳට බ්‍රහ්ම විහරණ පුරුදු කරලා හොඳට භාවනාව පුරුදු කරලා බ්‍රහ්ම ලෝකයේ උපදින බව සඳහන් වෙනවා. ඔය ආදී වශයෙන් මීට වඩා සවිස්තරාත්මකව සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේගේ අපේ බුදුරජාණන් වහන්සේගේ අතීත ජීවිතයක් හෙළිදරව් කරන මකාදේව සූත්‍රය තුල. එතකොට ඒ පිළිබඳව ඒ වගේම තමයි පින්වත්නි මකාදේව සූත්‍රය හෙට නෙමෙයි අනිද්දා නෙමෙයි ඊට පස්සේ උදා වෙන දවසේදී මේ පින්වතුන්ට අවස්ථාව ලැබෙනවා ශ්‍රවණය කරන්න. මකාදේව සූත්‍රය තුල විශේෂයෙන්ම වැදගත් කාරණාවක් හෙළිදරව් වෙනවා. මේ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්න එපා. ඔන්න ඔය ප්‍රසිද්ධ බුදු වදන මේ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්න එපා කියලා ඒ භාගතුන් වහන්සේ දේශනා කරපු ඒ විශේෂ වදන මේ මකාදේව සූත්‍රය තමයි ඇතුළත් වෙන්නේ. ආනන්ද ස්වාමින් වහන්සේට තමයි මේ ප්‍රකාශය කරන්නේ භාගතුන් වහන්සේ. ආනන්ද මේ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්න එපා. ආර්ය අෂ්ටාංග මාර්ගය තමයි මම දේශනා කරන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය මනාව අනුගමනය කරන්න. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මනාව අනුගමනය කරනවා නම් එයා මේ ශාසනයේ අන්තිම පුරුෂයා නෙමෙයි. ඒ නිසා ඔන්න ආනන්ද ස්වාමීන් වහන්සේට දා අනුශාසනාවක් ඉදිරිපත් කරමින් භාගතුන් වහන්සේ සඳහන් කළා මේ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්න එපා. ඒකට මොකද්ද කරන්න ඕනේ? ආර්ය අෂ්ටාංග මාර්ගය හොඳට ජීවිතයට එකතු කරගන්න. එහෙනම් පින්වත්නි අපිටත් ලැබෙනවා හොඳ පණිවිඩයක්. මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් යමක් කරන්න ඕනේ නම් අපි කරන්න ඕනේ මොකද්ද? ආර්ය අෂ්ටාංග මාර්ගය අනුගමනය කිරීමයි. අපිටත් දැන් කැමැත්තක් තියෙනවා මේ වටින බුද්ධ ශාසනය තවදුරටත් පවතින යමක් කරන්න. එහෙනම් ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? දැන් බොහෝ විට අපිට හිතෙන්නේ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කරන්න ඕනේ ගොඩනැගිලි ඉදිකරන එක, පන්සල් විහාරාරාම සකස් කරන එක කියලායි සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ. ඒ දේවලුත් අවශ්‍යයි. නමුත් ඊට වඩා අත්‍යවශ්‍යම දේ මොකක්ද කියලා මෙන්න භාගතුන් වහන්සේ අවධාරණය කරනවා. යම්කිසි කෙනෙක් මේ ශාසනයේ අන්තිම පුරුෂයා වෙන්නේ නැතුව මේ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කරන්න කැමති නම් එයා කළ යුතු වන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ මනාව අනුගමනය කිරීමයි. එහෙනම් බුද්ධ භාෂිතය අනුව ශාසනයේ අවසාන කෙනා නොවි ශාසනය මතු පරපුරටත් උරුම කළා වෙන්නේ පින්වත්නි අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ජීවිතයට එකතු කර ගැනීමෙන්මයි. එහෙනම් මේ වටින පණිවිඩය හම්බ වෙන මකාදේව සූත්‍රය රාජවග්ගයේ තමයි ඇතුළත් වෙන්නේ. ඉදිරි දිනකදී ශ්‍රවණය කරන්න අවස්ථාව තියෙනවා සවිස්තරාත්මකව. ඊළඟට රාජවග්ගයේ 4 වෙනි සූත්‍රයේ විදිහට මුණ ගැහෙන්නේ මధుර සූත්‍රය. පින්වත්නි මේ මధుර සූත්‍රය අනිත් දේශනාවලට වඩා ටිකක් වෙනස් වෙනවා. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ සිද්ධ කරපු දේශනාවක් තමයි මధుර සූත්‍රය තුල ඇතුළත් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේ කරපු දේශනා ත්‍රිපිටකය තුල ඉතාම අඩුයි. දැන් එක්තරා තැනක සඳහන් වෙනවා ශෝක සල්ලහරණ සූත්‍රය. ඒ ශෝක සල්ලහරණ සූත්‍රයත් අංගුත්තර නිකායේ සඳහන් වෙන්නේ. ඒ දේශනාවත් බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පස්සේ කියලා තමයි මතපළ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ මధుර සූත්‍රය
ඒ සූත්‍රය තුලම සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ සිද්ධ කරපු දේශනාව. ඒ දේශනාව සිද්ධ කරන්නේ මහා කච්චාන ස්වාමින් වහන්සේ. බුදුන් වහන්සේගේ පින්වන් පෑමෙන් පස්සේ වැඩ සිටිය රහතන් වහන්සේ නමක් වෙච්ච මහා කච්චාන ස්වාමින් වහන්සේ අවන්ති පුත්‍ර කියන රජතුමත් එක්ක සිද්ධ කරපු සංවාදයක්. ඒකෙදි මහා කච්චාන ස්වාමින් වහන්සේ හොඳට මේ රජතුමාට කියලා දෙනවා කුල සියලු කුලයන්හි තියෙන සමානාත්මතාව ගැන. දැන් පින්වත්නි අපි දන්නවා ඒ කාලේ ඉන්දියාවේ කුල 4ක් ප්‍රධාන වශයෙන් තිබුණා. බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර ආදී වශයෙන්. ඒකෙදි දැන් මේ මధుර සූත්‍රය තුල මහා කච්චාන ස්වාමින් වහන්සේ අවන්ති පුත්‍ර රජතුමාට හොඳට දේශනා කරලා පෙන්වලා දෙනවා උපමා සහිතව මිනිස්සු කුලවලට බෙදිලා හිටියට ඇත්තටම ගත්තොත් එහෙම මිනිස්සු අතර කුල ભેදයක් තියෙන්න විදිහක් නැහැ. ඒක හොඳට රජතුමාට කියලා දෙනවා. ඔය බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියලා කුලවලට බෙදිලා හිටියට ඒක වචන මාත්‍රයක් විතරයි. ඒක ව්‍යවහාර මාත්‍රයක් විතරයි. ඇත්තටම එහෙම බෙදීමක් මිනිස්සුන්ගේ නැහැ. ඔන්න පින්වත්නි කුල ભેදය ගැන කතා කරන අයට ඇත්තටම කුල ભેදයක් කියන එකක් ප්‍රායෝගිකයිද? ඇත්තටම මිනිස්සුන් එහෙම කුලවලට බෙදන්න පුළුවන්ද? ඔය ගැන හොඳට අධ්‍යයනය කරලා දැනගන්න කැමති කෙනෙක්ට මధుර සූත්‍රය ගොඩක් වටිනවා. හේතුව මధుර සූත්‍රයේදී මහා කච්චාන ස්වාමින් වහන්සේ උපමා උදාහරණ සහිතව අවන්ති පුත්‍ර කියන රජතුමාට කියලා දෙනවා මිනිස්සු හැමෝම සමානයි. එහෙම කුලවලට බෙදන්න බෑ කියන කාරණාව ගැන. එතකොට මේ මధుර සූත්‍රයත් මේ රාජවග්ගයේ තමයි ඇතුළත් වෙන්නේ. බලන්න පින්වත්නි මේ වටින සූත්‍ර. දැනගත යුතු වැදගත් දහම් කරුණු කාරණා හෙළිදරව් කරන සූත්‍ර. මේ සූත්‍ර දේශනා අපිට අඛණ්ඩව අහන්න ලැබෙනවානේ. බලන්න කොච්චර වටිනවද? මේ දේශනා අඛණ්ඩව ඉදිරිපත් කරන වැඩසටහනක් අපිට ලැබිලා තියෙනවා. මේ දේශනා අඛණ්ඩව ඉදිරිපත් කිරීම නිසා මේ දේශනා මාලාව තුලට සම්බන්ධ වෙලා මේ සූත්‍රවල නම් පවා අහන්න ලැබෙනවා. ඒකම කොච්චර වටිනවද? ඒ විතරක් නෙමෙයි යම්කිසි අපි තුල උනන්දු කිරීමක් මේ වගේ දහම් කරුණු මේ බුද්ධ දේශනා තුල ඇතුළත් වෙනවා නේද? අපි නොදන්න කොච්චර දහම් කාරණා තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ දේශනා තුල කොච්චර පරාසයක් සඳහන් වෙලා තියෙනවද? උන්වහන්සේ මේ නිවන් දකින වැඩපිළිවෙල විවිධාකාරයෙන් දේශනා කරලා තියෙන ඒ ආකාර ඒ සඳහන් වන අවස්ථා හොඳට දැනගන්න මේ දේශනා මාලාවෙන් අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙනම් පින්වත්නි මේ මధుර සූත්‍රයත් ඒ වගේ වටින දහම් කාරණා හේදරව් කරන සූත්‍රයක් රාජවග්ගය තුල ඇතුළත් වෙන්නේ. රාජවග්ගයේ 5 වෙනි සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර අතරින් 85 වෙනි සූත්‍රය බෝධි රාජ කුමාර සූත්‍රය. බෝධි රාජ කුමාර සූත්‍රය. එතකොට මේ බෝධි රාජ කුමාර සූත්‍රයේ ඒ සූත්‍රයේ නම සඳහන් වෙන විදිහටම බෝධි රාජ කියන කුමාරයාට තමයි දේශනා කළ තියෙන්නේ. බෝධි රාජ කුමාරයාට. භාග්‍යතුන් වහන්සේ බෝධි රාජ කුමාරයාගේ ආරාධනාවෙන් බෝධි රාජ කුමාරයාගේ ගෙදරදී දානේ වළඳලා ඉන් අනතුරුව සිද්ධ කරපු අනුශාසනාවක් තමයි මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එතකොට පින්වත්නි මේ බෝධි රාජ කුමාර සූත්‍රය ගොඩාක් වැදගත් වෙන්න එක හේතුවක් තමයි විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේගේ ජීවිතයේ කාල සමයක් ගැන හෙළිදරව් කරනවා. දැන් සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේගේ චරිතය අපිට දැනගන්න ලැබෙන්නේ විවිධ පොත්පත් වලින් දැනගන්න ලැබෙනවානේ. දහම් පාසල් අධ්‍යාපනයේදී බුදුරජාණන් වහන්සේගේ චරිතය අපිට උගන්වනවා. තවත් පූජාවලිය වගේ නොයෙකුත් ග්‍රන්ථවල බුදුරජාණන් වහන්සේගේ චරිතය බුදු වෙන්න කලින් බෝසත් චරිතය සහ බුදු වීමෙන් පස්සේ උන්වහන්සේගේ බුද්ධ චරිතය අපිට ග්‍රන්ථ වලින් අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. නමුත් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ මුවින්ම බුද්ධ භාෂිතයක් විදිහටම බුද්ධ චරිතය
බෝසත් චරිතය හම්බ වෙන තැනක් මේ බෝධිරාජ කුමාර සූත්‍රය. ඒ නිසා බෝධිරාජ කුමාර සූත්‍රය තාම වැදගත් සූත්‍රයක් වෙනවා. බුද්ධ චරිතය බුදු වදනින්ම හම්බෙන තැනක් නිසා. බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ජීවිත කාලයම නෙමෙයි යම්කිසි කොටසක්. කොයි වගේ කොටසක්ද? සිදුහත් කුමාරයා ගිහිගෙර හැර යාමේ සිට සිදුහත් කුමරු ගිහි ගෙදරින් ඒ අබිනිෂ්ක්‍රමණය කිරීමේ සිට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව සිද්ධ කිරීම දක්වා ඔන්න ඔය කාල සමය විස්තරාත්මකව සඳහන් වෙන තැනක්. එතකොට සිදුහත් කුමාරයා ගිහිගෙය හැර ගියාට පස්සේ දුෂ්කර ක්‍රියා කරපු ආකාරය පවා විස්තරාත්මකව තියෙනවා මේ බෝධිරාජ කුමාර සූත්‍රයේ. උන්වහන්සේ ඒ කාලේ තිබ්බ මතවාද අනුව ශරීරයට දැඩි ලෙස දුක් දෙමින් ඒ කාලේ තිබ්බ මතවාද භාවිත කරමින් මේ නිවන හොයන්න උන්වහන්සේ කොච්චර කැප වුණාද? අපි සාමාන්‍යයෙන් අහලා තියෙනවා අවුරුදු 6ක් දුෂ්කර ක්‍රියා කළා කියලා. ඒ දුෂ්කර ක්‍රියාව උන්වහන්සේ සිද්ධ කළේ කොහොමද? උන්වහන්සේට ඒක කොච්චර අමාරු වුණාද? අපිට හිතා ගන්නවත් බැරි දේවල් උන්වහන්සේ දුෂ්කර ක්‍රියා සමය තුල කරලා තියෙනවා. ඒ ගැන සවිස්තරාත්මකව සඳහන් වෙනවා මේ බෝධිරාජ කුමාර සූත්‍රයේ. ඒ වගේම උන්වහන්සේ බුදු වීම සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කිරීම සිද්ධ කරපු ආකාරය, සම්බුද්ධත්වයෙන් අනතුරුව උන්වහන්සේ මේ ධර්මය කාටද දේශනා කරන්නේ කියලා කල්පනා කරපු හැටි, එෙහිදී සහම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගෙන් මේ ධර්මය දේශනා කරන්න කියලා ඉල්ලීම කරපු හැටි, ඒ බ්‍රහ්මාරාධනාව සහ බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් වෙත ගිහිල්ලා දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කරපු ආකාරය පවා විස්තරාත්මකව මේ දේශනාවේ සඳහන් වෙනවා මේ සූත්‍රය තුල. එහෙනම් පින්වත්නි බෝධිරාජ කුමාර සූත්‍රය ඒ වටින සූත්‍රයත් මේ රාජවග්ගය තුල ඉදිරි දේශනාවකදී අහන්න අවස්ථාව ලැබෙනවා. එතකොට රාජවග්ගය තුල තවත් සියලු සූත්‍ර දේශනා 10යි. 6 වෙනි සූත්‍රය අංගුලිමාල සූත්‍රය. බලන්න පින්වත්නි අංගුලිමාල සූත්‍රයත් මේ රාජවග්ගයේම ඇතුළත් වෙන්නේ. අංගුලිමාල සූත්‍රය තුල අංගුලිමාල ඒ කාලේ හැටියට නේද මුලින්ම අංගුලිමාල හොරෙක් විදිහටනේ අපිට හම්බ වෙන්නේ. පස්සේ තමයි උන්වහන්සේ අරිහතුන් වහන්සේ නමක් බවට පත් වෙන්නේ. අංගුලිමාල සොරාගේ ජීවිත පරිවර්තනය. මුලින් අහිංසක පස්සේ අංගුලිමාල බවට පත් වෙනවා. අංගුලිමාල විදියට ප්‍රසිද්ධ වෙනවා. පස්සේ අංගුලිමාල හොරා බොහෝ දෙනෙක්ට හිස රජයක් වෙච්ච මේ අංගුලිමාල හොරා පස්සේ බොහෝ දෙනෙක්ට දහම් සිසිලස කැන්දන බොහෝ දෙනෙක්ට සැනසීම උදා කරන අංගුලිමාල රහතන් වහන්සේ බවට පත්වීම දක්වා ඒ කාල සමය මේ අංගුලිමාල සූත්‍රය තුල හොඳට හෙළිදරව් කරලා තියෙනවා. පින්වත්නි මේ අංගුලිමාල ස්වාමින් වහන්සේගේ චරිත කතාවත් අපි බොහෝ විට වෙනත් ග්‍රන්ථ වලින්නේ හදාරන්නේ. හැබැයි ඔන්න ත්‍රිපිටකයේ තුලම අංගුලිමාල ස්වාමින් වහන්සේගේ චරිත කතාව හම්බ වෙන තැනක් තමයි මේ අංගුලිමාල සූත්‍රය. මේ අංගුලිමාල සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේ අංගුලිමාල හොරාව দমনය කරපු හැටි, පස්සේ අංගුලිමාල බුදුන් වහන්සේ එක්ක ඒ ඇතිවෙච්ච සංවාදය හොඳට සඳහන් වෙන තැනක්. ඒ වගේම පස්සේ අංගුලිමාල দমনය වෙලා බුද්ධ ශාසනයේ පැවිදිභාවය ලැබලා රහතන් වහන්සේ නමක් වෙන හැටි. උන්වහන්සේ එක්තරා අවස්ථාවක අර මූඩ ගර්භ කාන්තාවක් ඒ කිව්වේ දරුවෙක් ලැබෙන්න හිටිය අර දරුවෙක් ලැබීම අසීරු වෙලා හිටිය කාන්තාවකට උන්වහන්සේ සුවපත් වෙන්න උදව් කරන හැටි. අද අපි අංගුලිමාල පිරිත විදිහට භාවිත කරන ඒ අවස්ථාව අංගුලිමාල සූත්‍රය තුල හොඳට විස්තරාත්මකව සඳහන් වෙලා තියෙනවා. එතකොට ඒකත් ඔන්න රාජවග්ගයේ තමයි ඇතුළත් වෙලා තියෙන මේ සූත්‍ර දේශනාවත්. ඉන් අනතුරුව රාජවග්ගයේ 7 වෙනි සූත්‍රය පියජාතික සූත්‍රය. පියජාතික සූත්‍රය. ප්‍රේමයෙන් දුක් උපදී. ආදරේ නිසාම දුක හට ගන්න හැටි පියජාතික සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරපු තැනක් සඳහන් වෙනවා.
සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ ආදරයෙන් හින්දායි සැපසම්. ආදරය නිසායි සුවය. ඒ තමයි අපිට හිතෙන හැටි. ඒ තමයි පෘථග්ජන අයගේ සිතුවිලි. ආදරය නැත්තම් ජීවිතයක් පවතිනවද? සාමාන්‍යයෙන් එහෙමයි හිතෙන්නේ. හැබැයි මේ පියජාතික සූත්‍රය තුල භාග්‍යතුන් වහන්සේ අවධාරණය කරනවා හොඳට පැහැදිලි කරනවා ප්‍රේමය නිසාමයි දුක. මේ හැම ප්‍රශ්නයකටම මුල ආදරය, ප්‍රේමය. එතකොට මේ ආදරය ප්‍රේමය කිව්වේ පෙම්වතුන් සහ පෙම්වතියන් අතර පවතින ආදරය ප්‍රේමය විතරක් නෙමෙයි. හැම දෙනාටම පොදුවේ දෙමව්පියන් දරුවන් අතර වෙන්න පුළුවන්. නේද? මිතුරු මිතුරියන් අතර වෙන්න පුළුවන්. ඒ ආදී වශයෙන් ආදරය, ප්‍රේමය, සෙනෙහස මේ දේවල් දුක් උපදීමට හේතු වෙන හැටි මනාව පැහැදිලි වෙන තැනක් මේ පියජාතික සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ එක්තරා බමුණෙක්ට තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ඒ බමුණව එවන්නේ මල්ලිකා දේවිය. කොසල් රජතුමාගේ අගබිසව වෙච්ච මල්ලිකා දේවිය එක්තරා බමුණෙක්ව එවනවා. නාලි ජංග කියන බමුණව භාග්‍යතුන් වහන්සේ වෙත එවනවා. මේ දිග විස්තරයක්. හරි අපූර්ව කතාවක් පින්වත්නි මේ පියජාතික සූත්‍රය තුල ඇතුළත් වෙනවා. මල්ලිකා දේවිය කොසල් රජතුමත් මේ කතාවට සම්බන්ධයි. ඒ පියජාතික සූත්‍රයත් ඔන්න ඉදිරි දවසක විස්තරාත්මකව දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම පියජාතික සූත්‍රයේ අන්තර්ගත කාරණා සාරාංශයක් විදිහට පද කීපයකට ගැලපුවොත් ආදරය නිසාම දුක් හටගන්න හැටි භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ආකාරයයි සඳහන් වෙන්නේ. එතකොට ඒ ගැන හොඳට හෙළිදරව් කිරීමක් විස්තර කර ගැනීමක් මේ පියජාතික සූත්‍රය ඉදිරි දිනකදී ශ්‍රවණය කරද්දී දැනගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට රාජවග්ගයේ දැන් අපි මේ කතා කරන්නේ රාජවග්ගයේ පිළිබඳ හඳුන්වා ගැනීමක් කරන්න උත්සාහ කරන්නේ. රාජවග්ගයේ 8 වෙනි සූත්‍රය බාහිතික සූත්‍රය. ඒ බාහිතික සූත්‍රය තුල සඳහන් වෙන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ සහ කොසල් රජතුමා අතර සංවාදයක්. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ මනාව පැහැදිලි කරලා තියෙනවා කොයි වගේ කාය වාග් මනෝ සමාචාරද නිග්‍රහ කළ යුතු වන්නේ. සිත කය වචනය පාවිච්චි කරලා කරන දේවල් අතරින් නිග්‍රහ කළ යුතු දේවල් මොනවාද සහ නිග්‍රහ නොකළ යුතු දේවල් මොනවාද? සිත කය වචනය පාවිච්චි කරලා කරද්දී කළ යුතු සහ නොකළ යුතු දේවල් පිළිබඳ ආනන්ද ස්වාමීන් වහන්සේ කොසල් රජතුමාට මනාව පැහැදිලි කරපු අවස්ථාවක් බාහිතික සූත්‍රය තුළ ඉදිරි දිනකදී අපිට අහන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේදී විශේෂයෙන්ම සඳහනක් කරනවා මේ කොසල් රජතුමාට ආනන්ද ස්වාමීන් වහන්සේ මුණ ගැහිම රජතුමාට ලාභයක්. ඒ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේව ප්‍රශංසා කරන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේව අගය කරන අවස්ථාවක් මේ බාහිතික සූත්‍රයේදී මුණ ගැහෙනවා. එතකොට ඒ කරුණු කාරණාත් ඊටාම විස්තරාත්මකව මේ බාහිතික සූත්‍ර දේශනාවට අදාළ දිනේදී ඉදිරියේදී දැනගන්න පුළුවන්. රාජවග්ගයේ එතකොට සියලු සූත්‍ර දේශනා 10යි. 9 වෙනි සූත්‍රය ධම්මචේතිය සූත්‍රය. රාජවග්ගයේ 9 වෙනි දේශනාව ධම්මචේතිය සූත්‍රය. ඒ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ සහ කොසල් රජතුමා අතර සංවාදයක් තමයි ඇතුළත් වෙන්නේ. ඒකෙදි කොසල් රජතුමා විසින් බුදුරජාණන් වහන්සේව වර්ණනා කරපු හැටි. බුද්ධ කාලයේ හිටිය රජ කෙනෙක් විසින් බුදුරජාණන් වහන්සේව අඳුනගත්ත හැටි හොඳට දැනගන්න පුළුවන් මේ ධම්මචේතිය සූත්‍ර දේශනාව හරහා. දැන් මේ වෙනකොට භාග්‍යතුන් වහන්සේ අපි අතර ජීවමානව නැහැ. නමුත් බුද්ධ කාලයේ හිටිය රජවරු භාග්‍යතුන් වහන්සේව දැක්ක හැටි, භාග්‍යතුන් වහන්සේව අඳුනගත්ත හැටි සඳහන් වෙන දේශනා අතර මේ ධම්මචේතිය සූත්‍රයත් වැදගත්. මොකද කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේ පිළිබඳව වර්ණනාත්මකව සඳහන් කරන තැන ධම්මචේතිය සූත්‍රයේදී අපිට මුණ ගැහෙනවා. ඒ ධම්මචේතිය සූත්‍රයත් රාජවග්ගයේ 9 වෙනි දේශනාව විදිහට ඇතුළත් වෙන්නේ. ඒතකොට රාජවග්ගයේ ඇතුළත් වෙන අවසාන සූත්‍රය. රාජවග්ගයේ සියලු සූත්‍ර දේශනා 10යි. 10 වෙනි සූත්‍රය එහෙම නැත්නම් රාජවග්ගයේ අවසාන සූත්‍රය කන්නකත්තල සූත්‍රය. ඒ කන්නකත්තල කියන නම වැටලා තියෙන්නේ කන්නකත්තල මිගදායේ වැඩවසද්දී තමයි.
භාග්‍යතුන් වහන්සේ මේ දේශනාව සිද්ධ කරන්නේ. කන්නකත්තල කියන ප්‍රදේශය දේශනාවට සම්බන්ධ නිසා කන්නකත්තල සූත්‍රය කියලා නම් කරලා තියෙනවා. ඒ කන්නකත්තල සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සහ කොසල් රජතුමා අතර සංවාදයක් ඇතුළත් වෙනවා. එතකොට මේ රාජවග්ගය තුළ කොසල් රජතුමාව හම්බ වෙන වාර කිහිපයක්ම තියෙනවා. ධම්මචේතිය සූත්‍රයේදීත්, බාහිතික සූත්‍රයේදීත්, පියජාතික සූත්‍රයේදීත් සහ මේ කන්නකත්තල සූත්‍රයේදීත් කොසල් රජතුමාව මුණ ගැහෙනවා. ඒ වගේම ඔන්න බලන්න පින්වත්නි, සාමාන්‍යයෙන් දැන් අපි කතා කළානේ රාජවග්ගය තුල සූත්‍ර දේශනා 10න් 7කම රජවරු සම්බන්ධයි. ඒ සූත්‍ර දේශනා 7න් 4කටම කොසල් රජතුමා සම්බන්ධයි. සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා කොසල් රජතුමා නිතර බුදුන් වහන්සේව බැහැ දකින්න කටයුතු කළා. එතකොට මේ දේශනා කිහිපය තුලත් කොසල් රජතුමාව වැඩි වාර ගණනක් මුණ ගැහෙනවා. කන්නකත්තල සූත්‍රය එහෙම නැත්නම් රාජවග්ගයේ 10 වෙනි සූත්‍රය තුල කොසල් රජතුමා බුදුන් වහන්සේගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. ඒ ප්‍රශ්න වලට භාග්‍යතුන් වහන්සේ ලබා දීපු පිළිතුරු පිළිබඳව තමයි හරිම වටින ප්‍රශ්න ටිකක් අහන්නේ. ඊට භාග්‍යතුන් වහන්සේ ලබා දෙන පිළිතුරු ටිකක් සඳහන් වෙනවා මේ කන්නකත්තල සූත්‍රය තුල. එහෙනම් පින්වත්නි, ඔය විදිහට හෙට දින සිට රාජවග්ගයේ සූත්‍ර දේශනා 10 තමයි දැනගන්න ලැබෙන්නේ. රාජවග්ගය තුල අද අපි කෙටියෙන් සිහිපත් කරගත්ත විදිහට ගටිකාර සූත්‍රය, රට්ටපාල සූත්‍රය, මකාදේව සූත්‍රය, මధుර සූත්‍රය, බෝධිරාජ කුමාර සූත්‍රය, අංගුලිමාල සූත්‍රය, පියජාතික සූත්‍රය, බාහිතික සූත්‍රය, ධම්මචේතිය සූත්‍රය සහ 10 වෙනි සූත්‍රයේ අවසාන සූත්‍රය, මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය නෙමෙයි, රාජවග්ගයේ අවසාන සූත්‍රය වෙන කන්නකත්තල සූත්‍රය. හෙට සිට මේ සූත්‍ර දේශනා 10 පිළිවෙලින් මේ පින්වතුන්ට ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙනවා. අද දවසේ අපි දැනගත්තේ මේ රාජවග්ගයේ ඇතුළත් වන මේ දේශනා 10 සංක්ෂිප්ත කාරණා කිහිපයක්. එතකොට අද දවසට નિયમિત රාජවග්ගයේ හඳුන්වා දීමේ දේශනාවයි මේ විදිහට අවසන් වෙන්නේ. මේ පින්වතුන්ට දිගින් දිගටම අකණ්ඩව මේ විදිහට දේශනා අහන්න අවස්ථාව ලැබෙන්නේ බොහෝ දෙනෙක්ගේ කැපකිරීම නිසා. ඒ නිසා අපි නැවත නැවතත් ඒ අයට සෙත් ප්‍රාර්ථනා කරමු. අද දවසේ අප රැස් කරගත්ත මේ ධර්ම ශ්‍රවණමය කුසලයත් මේ සඳහා කැප වෙන හැම දිනාටම තමන්ගේ උතුම් සැනසීම පිණිස හේතුපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ධර්මයේ ශ්‍රවණය කරපු මේ පින්වතුන්ටත් මේ දේශනා මාලාව තුළ ධර්මය සජ්ජායනා කරන, ධර්මයේ දේශනා කරන ස්වාමින් වහන්සේලාටත් ඔබ අප හැම දිනාටම මේ ජීවිතයත් සංසාර ගමනත් සුවපත් කරගෙන උතුම් වූ ධර්මාවබෝධය තුලින් නිවි සැනසීම සඳහා මේ ධර්ම ශ්‍රවණමය, ධර්ම දේශනාමය කුසලය පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මං පරන්ති. හැම දිනාටම තෙරුවන් සරණයි.